ආයුබෝවන් දුවේ පුතේ. අද අපි එකතු වෙන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන විෂයේ 13 වසරේ නිවෘත්තාංක 4 ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීයකරණය කියන පාඩම් මාලාවේ දෙවෙනි පාඩමත් එක්ක අද අපි කතා කරන්නේ ඒකේ දෙවෙනි අනුමාතෘකාව සරල විද්‍යුත් පරිපථ එකලස් කිරීම සම්බන්ධයෙන්. එතකොට අපි අද පාඩමේ අන්තර්ගතය බලමු. මුලින්ම අපි කතා වෙනවා බ්‍රෙඩ් බෝඩ් එකක් සම්බන්ධව. ඒ වගේම බ්‍රෙඩ් බෝඩ් ආකාර සහ බ්‍රෙඩ් බෝඩ් එකක් භාවිතයෙන් අපි කොහොමද නිවැරදිව පරිපථයක් ගොඩනගන්නේ කියන එක. ඒ වගේම අපි කතා කරනවා අවකර පරිණාමකයක් සහ ගෘහස්ත විදුලිය භාවිතා කරලා අපි කොහොමද අඩු වෝල්ටීයතාවය සහිත ප්‍රත්‍යාවර්ත විදුලි සැපයීමක් ලබා ගන්න කියලා. ඒ වගේම අපි කතා කරනවා අන්නේ ලබාගත් ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව අපි කොහොමද රෙක්ටිෆයින් බ්‍රිජ් එකක් එහෙම නැත්නම් ඍජුකාරක සේතුවක් භාවිතා කරලා සරල ධාරා විදුලි සැපයීමක් බවට පත් කරගන්නේ කියලා. හොඳයි. අන්න ඒ විෂය කරුණු ටික ආවරණය කරාට පස්සේ ඔබට පුළුවන් වෙනවා බ්‍රෙඩ් බෝඩ් එකක් ආධාරයෙන් සරල විද්‍යුත් පරිපථ ගොඩනැගීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම විවිධ ජව සැපයුම් ආකාර හඳුනා ගන්නත් ඒව අතරින් බහුලවම භාවිත වන ජව සැපයුම් ආකාරය හඳුනා ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඍජුකරණය කරලා සරල ධාරාවක් බවට පත් කිරීමේ හැකියාවත් ඔබ ලබා ගන්නවා. ඉතින් නිවැරදිව මේ පාඩමත් එක්ක සම්බන්ධ වුණොත් ඔබට පුළුවන් අන්නේ කියපු ඉගෙනුම් ඵල කරා ළඟා වෙන්න. හොඳයි. අපි මුලින්ම එහෙනම් අපි පළවෙනි මාතෘකාව ගැන කතා කරමු. බ්‍රෙඩ් බෝඩ් එකක ව්‍යුහය. දැන් ওই පුතාලගේ දුවලගේ හැමෝගෙම ඉස්කෝලේ වලට බ්‍රෙඩ් බෝඩ් ඇවිල්ලා තියෙනවා. ඒකට බ්‍රෙඩ් බෝඩ් කියන නම මුලින්ම ඇහුනම ඔබට මොකද දැනුනේ? මොකද්ද මේ බ්‍රෙඩ් කියන්නේ කියලා? මොනකද්ද බ්‍රෙඩ් කියන්නේ පුතේ? බ්‍රෙඩ් කියන්නේ පාන්. එහෙනම් බ්‍රෙඩ් බෝඩ් කියන්නේ පුතේ පාන් පුවරුවක්. ඔයාලට මේ රූපෙන් පේනවා පාන් පුවරුවක්. ඉතින් එහෙනම් මේ පාන් පුවරුවට කියන නම ඉලෙක්ට්‍රොනික පරිපථ හදන්න අපි භාවිතා කරන මර සිදුරු සහිත පුවරුවට කියන්නේ හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි පුතේ මුල්ම කාලේ අපි පරීක්ෂා කිරීමේ අරමුණ සඳහා తాවකාලිකව පරිපථ ගොඩනගනකොට අපි භාවිතා කරේ ඇත්තටම බ්‍රෙඩ් බෝඩ් එකක්. ඔයාලට මේ රූප සටහනෙන් පේනවා ඇත්තම බ්‍රෙඩ් බෝඩ් එක తాවකාලික පරිපථයක් හදලා තියෙන හැටි. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා තමයි අපි අද භාවිතා කරන මෙන්න මේ බෝඩ් එකටත් බ්‍රෙඩ් බෝඩ් එකක් කියලා කියන්න කට්ටිය පෙළඹුණේ. හොඳයි. එතකොට පුතේ මෙන්න මේ වම් අත පැත්තෙන් තියෙන්නේ බ්‍රෙඩ් බෝඩ් එක ඇත ඡායාරූපයක්. ඒ වගේම මැද්දෙන් තියෙනවා බ්‍රෙඩ් බෝඩ් එකක ලේඅවුට් එක එහෙම නැත්නම් සිදුරු පිටලා තියෙන විදිහ. ඒ වගේම දකුණු අත පැත්තේ තියෙන රූපයෙන් බ්‍රෙඩ් බෝඩ් එක తాවකාලිකව පරිපථය ගොඩනගලා තියෙන හැටි ඔය කටියට බලා ගන්න පුළුවන්. හොඳයි. අපි තවදුරටත් මේ බ්‍රෙඩ් බෝඩ් එක ගැන ඉතාම සවිස්තරාත්මකව කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බලන්න බ්‍රෙඩ් බෝඩ් එකක මෙන්න මේ වගේ සිදුරු 5 බැගින් තියෙන පෝලිම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම බ්‍රෙඩ් බෝඩ් එක දෙපැත්තේ මේ වගේ ධන ඍණ කියලා ලකුණු කරලා තියෙන සිදුරු පෝලිම් දෙකක් තියෙනවා. එතකොට පුතේ පළවෙනි පාඩමත් එක්ක ඔබ එකතු වුණා නම් ඇත්තටම අපි මේ ගැන පොඩ්ඩක් දුර කතා කරා. මෙන්න මේ ධන කියන සිදුරු පෝලිමට තමයි අපි බැටරියක ධනාග්‍රය සම්බන්ධ කරන්නේ. ඒ වගේම ඍණ කියන පෝලිමට තමයි බැටරියක ඍණාග්‍රය සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙන සිදුරු වලට අපි අවශ්‍ය විද්‍යුත් උපාංග මෙන්න මේ සවි කරලා තියෙන ආකාරයට සවි කරගන්න අපිට පුළුවන්. බලන්න බ්‍රෙඩ් බෝඩ් එකේ පුතේ මෙන්න මේ පෝලිමක තියෙන සිදුරු පාට උඩින් A B C D E කියලා නම් කරලා තියෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා. ඒ වගේම සිදුරු පෝලිම් 1 2 3 4 5 කියලා මේ විදිහට නම් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි යම් කිසි පරිපථයක් නිපදවනවා නම් මේ සිදුරකට ඇත්තටම අපිට ඒක නිශ්චිතවම හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ කියන ඉලක්කම් සහ අකුරු භාවිතා කරලා. ඒ කියන්නේ මම මේ ලකුණු කරපු මෙන්න මේ සිදුරට අපිට ඒක තියෙන C පොලිමේ එන්න C8 කියලා මේ සිදුර නම් කරන්න පුළුවන්. ඒතර උදාහරණයක් විදියට මේ කොළ පාට කරලා තියෙන්නේ A1 B1 C1 D1 E1 කියන සිදුරු පහ. මේ ආකාරයට අපිට නිශ්චිතවම අපේ යම් කිසි සිදුරක් නම් කරන්න අපිට හැකියාව තියෙනවා අපේ බ්‍රෙඩ් බෝඩ් එකක. හොඳයි. ඊළඟට අපි බලමු බ්‍රෙඩ් බෝඩ් එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා.
ඇත්තම බ්‍රෙඩ් බෝඩ් එක අනිත් පැත්ත හරවලා නැත්නම් පිටුපස්ස පැත්ත හරවලා ඒ අලවලා තියෙන ස්ටිකරේ ගලවපුවාම අපිට මෙන්න මේ වගේ view ටිකක් බලා ගන්න පුළුවන්. එතකොට මම කිව්වා ඉස්සරලත් අර එක පේලියක තියෙන සිදුරු පහ සම්බන්ධයි කියලා. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා මෙන්න මේක තනි view එකක්. ඒ කියන්නේ මෙන්න මේ සිදුරු පහ එකිනෙක සම්බන්ධයි. ඒ වගේම තමයි දෙපැත්තෙන් මෙන්න මේ වගේ එක දිගටම සම්බන්ධ තීරු තියෙනවා. අන්න ඒවා තමයි අපි power rails කියන්නේ. සාමාන්‍ය මේවා දෙක බැගින් දෙපැත්තේ තියෙනවා. ඒ හින්දා මෙන්න මේවට අපිට පුළුවන් Java සැපයුම ලබා දෙන්න. අපි මේ සම්බන්ධව වැඩිදුරටත් ප්‍රායෝගිකවත් ඉස්සරහට කතා කරනවා. මේ තියෙන්නේ බලන්න. මෙන්න මේ කෑල්ලක් ගලවපුවාම පේන හැටි තමයි මේ ඔය කටියට පේන්න තියෙන්නේ. එතකොට මේ කෑල්ලක එක කැබැල්ලක උඩින් බලපුවාම මෙන්න මේ තියෙන කෑලි පහ තමයි අර සිදුරු පහට සම්බන්ධ වෙන්නේ. එහෙනම් දැන් ඔබට හොඳටම පැහැදිලි සිදුර එක පේලියට තියෙන සිදුරු පහ එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා කියන්නේ හේතුව මොකක්ද කියලා. ඒ වගේම මේ බලන්න මේ සිදුරු පෝලින් දෙකක් අතර ප්ලාස්ටික් ආවරණයකින් වෙන් වෙලා තියෙනවා. ඒ හින්දා මෙන්න මේ වගේ සිදුරු පෝලින් දෙකක් අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් නිවැරදිව බ්‍රෙඩ් බෝඩ් එකක් භාවිතා කරන්න අපි දැන් මේ ලබාගත්ත දැනුම භාවිතා කරලා. හොඳයි. අපි ඊළඟට බලමු මේ පින්තූරය දිහා. බලන්න මේ පින්තූරයෙන් දක්වලා තියෙන්නේ මේ බ්‍රෙඩ් බෝඩ් එකක තියෙන සියලුම සම්බන්ධතාවයන්. මේ කහ පාට ඉරි වලින් ලකුණු කරලා තියෙන්නේ සියලුම සම්බන්ධතාවයන්. එතකොට ඔයාලට පැහැදිලි මේ පෝලිං අතර පෝලිමකම සියලුම පෝලිම් වල ඒ සිදුරු පහ අතර සම්බන්ධයි. ඒ වගේම power rails වල දෙපැත්තෙන් තියෙන බලයගෙන යන්න හදලා තියෙන මාර්ගවල සිදුරු ටික එකිනෙක සම්බන්ධයි. මේ ආකාරයට තමයි බ්‍රෙඩ් බෝඩ් එකක් හැදිලා තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු විවිධ බ්‍රෙඩ් බෝඩ් ආකාර සම්බන්ධව පොඩ්ඩක් කතා කරලා. බ්‍රෙඩ් බෝඩ් වල ප්‍රමාණය අනුව පුතේ ඒවා මෙන්න මේ ආකාර තුනට බෙදලා තියෙනවා. එතකොට මේ පළවෙනි ආකාරය අපි කියනවා full size බ්‍රෙඩ් බෝඩ් එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රමාණය කියලා. ඊළඟට දෙවැනියට මෙන්න මේ දෙකෙන් පංගුවක් වගේ තියෙන බ්‍රෙඩ් බෝඩ් එක අපි කියනවා half size එහෙම නැත්නම් භාගයක පමණ ප්‍රමාණයේ බ්‍රෙඩ් බෝඩ් එකක්. එහෙනම් අපි ඒකට කියනවා half size බ්‍රෙඩ් බෝඩ් එකක් කියලා. ඒ වගේම ඉතා කුඩා බ්‍රෙඩ් බෝඩ් තියෙනවා. මේවට කියනවා අපි මිනි බ්‍රෙඩ් බෝඩ් එහෙම නැත්නම් ඉතා කුඩා බ්‍රෙඩ් බෝඩ් කියලා. එතකොට මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් ආකාර තුන අපිට බෙලඳ පොලේ හම්බ වෙනවා. ඒතර අපේ අවශ්‍යතාවය අනුව අපිට මේ ඕනම බ්‍රෙඩ් බෝඩ් එකක් භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් මෙතෙන්ද කියන්නම් පුතේ. මෙන්න මේ කෙළවරේ තියෙන බ්‍රෙඩ් බෝඩ් එක දිහා බලන්න. මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් දෙක දිහා බලන්න. මේ කහ පාට බ්‍රෙඩ් බෝඩ් එකේ මෙන්න මේ power rails ලකුණු කරලා තියෙන රතු පාට ඉර කොහෙන්වත් කැඩිලා නැහැ. ඒ කියන්නේ බෙදිලා නැහැ. හැබැයි මේකේ මෙන්න මෙතනින් මේ රතු පාට සහ නිල් පාට ඉරි දෙක කැඩිලායි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කහ පාට බ්‍රෙඩ් බෝඩ් එකේ මේ power rails දිගටම එකිනෙකට සම්බන්ධයි. තනි ව්‍යුහයක් විදිහට තියෙන්නේ. මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එකේ power rails දිගටම එකට සම්බන්ධ නැහැ. මැද දුරක් පමණයි සම්බන්ධ. ඊට පස්සේ ඒක කැඩිලා ආය සම්බන්ධතාවය ඉස්සරහටත් මෙන්න මේ කොටස වෙනමම එකිනෙකට සම්බන්ධයි. එක සහ දෙක කොටස් දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඉතින් ඒක තමයි ඔය දිගටම තියෙන රතු ඉරකින් හෝ කැටියෙන් මැදින් කඩලා තියෙන රතු ඉරකින් පෙන්වන්න කරන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු පුතේ කොහොමද අපි මේ බ්‍රෙඩ් බෝඩ් එකට නිවැරදිව Java සැපයුම සම්බන්ධ කරගන්නේ කියලා. මේ බලන්න අපිට වියලි කෝෂයකින් එහෙම නැත්නම් මේ වගේ බැටරි පැක් එකකට සම්බන්ධ කරපු වියලි කෝෂ වලින් බ්‍රෙඩ් බෝඩ් එකට බලය සපයන්නත් පුළුවන්. ඒ වගේම වෙනත් ඕනෑම ආකාරයකට බලය සපයීම ආකාරයකින් මේකට බ්‍රෙඩ් බෝඩ් එකට බලය සපයන්න පුළුවන්. ඒ කොහොම සපයුවත් අපි බලය සැපයීම සිද්ධ කරන්නේ මෙන්න මේ power rails වලට. නැත්නම් බල සැපයීම මග්‍ර වලට තමයි අපි බල සැපයීම සිද්ධ කරන්නේ. මේ අවස්ථාවේදී එකම පැත්තක තියෙන මෙන්න මේ ධන සහ ඍණ power rails භාවිත කරලා තියෙනවා බලය සපයන්න.
එතකොට මේ වෙලාවේ ධාරාව ගන්න හැටි අපි බැලුවොත් එimhe බැටරිය ධන ආකාරයෙන් එනවා. මෙන්න මේ ආකාරයට බ්‍රෙඩ් බෝඩ් එකේ ධන පවර් රේල් එකට එනවා. ධන පවර් රේල් එක දිගේ LED එකේ ධනාග්‍රයට මෙන්න මේ ආකාරයෙන් එනවා. LED එක පසු කරමින් ප්‍රතිරෝධකයේ පසු කරමින් ඍණ පවර් රේල් එකට මෙන්න මේ ආකාරයට එනවා. ඒ ඇවිල්ලා ඍණ පවර් රේල් එක දිගේ නැවත වතාවක් මෙන්න මේ ආකාරයට බැටරිය දක්වා ගමන් කරලා එහෙම නැත්නම් වීලි කෝෂය දක්වා ධාරාව ගමන් කරලා අපේ පරිපථය සම්පූර්ණ වෙනවා. මෙන්න මේ ආකාරයට බ්‍රෙඩ් බෝඩ් එකට ජවය සපයන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ජවය සපයන්න පුළුවන් තවත් ආකාරයක් තියෙනවා. ඒ තමයි බ්‍රෙඩ් බෝඩ් එකේ දෙපැත්තේ තියෙන පවර් රේල් වලට මෙන්න මේ ආකාරයට ජවය සපයන්න පුළුවන්. බලන්න ධනාක්‍රේණ එනවා. බ්‍රෙඩ් බෝඩ් එක පැත්තක ධන පවර් රේල් එකට එනවා. අපේ උපාංග හරහා මෙන්න මේ විදිහට ගමන් කරනවා. ඍණාග්‍රේට එනවා. ඍණාග්‍රය හරහා බැටරියේ එහෙම නැත්නම් වීලි කෝෂයේ ඍණාග්‍රය දක්වා ධාරාව ගමන් කරනවා. මෙන්න මේ ආකාර දෙකෙන් ඕනෑම ආකාරයක් අපිට අපේ පරිපථ නිර්මාණය කරද්දී අපිට භාවිතා කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු මේ විදිහට පරිපථ නිර්මාණය කරනකොට අපි උපාංග අතර සම්බන්ධතාවය ඇති කරගන්න අපි මොකද කරන්න කියලා. අපි ඒකට භාවිතා කරනවා ජම්පර් වයර්ස්. එහෙම නැත්නම් අපි කියනවා සම්බන්ධක වයර කියලා. මෙන්න මේ සම්බන්ධක වයර ආකාර කිහිපයක් තියෙනවා. බලන්න. මේ පළවෙනි ආකාරය අපි කියනවා ෆීමේල් කියලා. නැත්නම් මේල් ෆීමේල්. මේ මැද්දෙන් තියෙන එක මේල්. ඒ වගේ පින් දෙපැත්තෙම තියෙන්නේ පින්ස්. ඒ වගේම තුන්වෙනි ආකාරය ෆීමේල් කියනවා. ඒ වගේ දෙපැත්තෙම තියෙන්නේ සිදුරු. ඉතින් මේ ආකාර තුනම අපිට විවිධ අවස්ථාවලදී භාවිතා කරන්න සිද්ධ වෙනවා දුවේ පුතේ. එතකොට ඒ අවස්ථා මොනවද කියලා අපි ඉස්සරහා පරීක්ෂණවලදී කතා කරමු. එතකොට මේ තියෙන්නේ සමීප ඡායාරූපයක් බලන්න. මේල් එක තියෙන්නේ පින්ස්, ෆීමේල්ස් ජම්පර් වයර්ස් වල තියෙන්නේ සිදුරු. ඒ වගේම තමයි ජම්පර් වයර්ස් විවිධ දිගින් අපිට ලබා ගන්න පුළුවන්. මේ බලන්න සමහර ජම්පර් වයර්ස් කෙටි, ඒ වගේම සමහර ජම්පර් වයර්ස් ඊටම දිගයි. ඒතර අපේ අවශ්‍යතාවය අනුව අපිට අවශ්‍ය දෙකකින් ජම්පර් වයර්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. මේ තියෙන පුතේ තවත් ජම්පර් වයර් ආකාරයක්. එතකොට කලින් භාවිත කරපු ජම්පර් වයර් ඒවට කියන්නේ අපි ෆ්ලෙක්සිබල් එහෙම නැත්නම් නම්‍යශීලී ජම්පර් වයර් කියලා. ඒතර ඒවා ගොඩක් දිගින් වැඩි නිසා ඒ වගේ ජම්පර් වයර්ස් භාවිත කරලා හදපු පරිපථයක් බලනකොට ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා අපිට මෙන්න මේ වගේ ජම්පර් වයර්ස් භාවිත කරලා මේ වගේ සම්බන්ධක වයර් භාවිත කරලා අපිට ඊටාම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදිහේ සම්බන්ධතා සහිත පරිපථයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ දැනුමත් එක්ක අපි බලමු කොහොමද බ්‍රෙඩ් බෝඩ් එකකට උපාංග සවි කරන්නේ කියලා. හරි පුතේ දැන් අපිට පේනවා අපේ තිරේ මේ වගේ බ්‍රෙඩ් බෝඩ් කීපයක් ඒ වගේම තවත් විවිධ උපකරණ කීපයක් උපාංග කීපයක් අපි දැන් බලමු අපි කතා කරපු කරුණු ටික ප්‍රායෝගිකව බලලා ඉමු. හරි මේ බලන්න මේ බ්‍රෙඩ් බෝඩ් එක ගත්තාම පුතේ මේ දෙකේ ප්‍රමාණය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙනවා මේක සාමාන්‍ය කුඩා බ්‍රෙඩ් බෝඩ් එකක් මේක විශාල බ්‍රෙඩ් බෝඩ් එකක්. ඔව්. එහෙම නෙමෙයි පුතේ. මේ කරලා තියෙන්නේ මේ වගේ බ්‍රෙඩ් බෝඩ් දෙකක් එකට සම්බන්ධ කරලා. මේ බලන්න මම මේක ගලවන්නම්. එතකොට බ්‍රෙඩ් බෝඩ් එකක මේ වගේ නිරුම් සහ මේ වගේ කට්ට සහිත ව්‍යුහයක් හදලා තියෙනවා. එතකොට මේවා අපිට එකිනෙක මේ විදිහට සම්බන්ධ කරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට විශාලව අපේ බ්‍රෙඩ් බෝඩ්ස් හදාගන්න සකසා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අතට වගේම අපිට මෙන්න මේ වගේ දික් අතටත් අර වගේ කට්ට සහ නිරුම් භාවිතා කරලා මේක දික් කරගන්න පුළුවන්. ඉතින් මේ ඕනෑම ආකාරයට අපිට අවශ්‍ය ප්‍රමාණයේ වේදිකාවක් සකසා ගන්න පුළුවන් අපේ පරිපථ නිර්මාණය කරන්න. ඒ වුණාට ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ වගේ එක බ්‍රෙඩ් බෝඩ් එකක් හොඳටම ප්‍රමාණවත් අපේ පරිපථ නිර්මාණය කරගන්න. දැන් අපි බලමු අපි අර
සිද්ධාන්ත කතා කරනකොට කතා කරපු දේවල් මෙන්න මේ ප්‍රායෝගිකව බලමු. බලන්න මේකෙත් මෙන්න මේ විදිහේ සිදුරු පහේ පෝලිම් තියෙනවා. ඒ වගේම power rails දෙපැත්තේ එකිනෙක සම්බන්ධිත නැත්නම් දිගටම එකට සම්බන්ධිත power rails දෙපැත්තේ දෙක බැගින් තියෙනවා. ඒතර මේ ආකාරයට තමයි breadboard එක ඉදිරිපස පෙනුම සැකසීලා තියෙන්නේ. ඒ වගේම පිටුපස පෙනුම ගත්තොත් පුතේ මේ වගේ ස්ටිකරයක් ඩබල් ටේප් එකක් සහිත ස්ටිකරයක් මේ විදිහට තියෙනවා. ඒතකොට යම් කිසි කෙනෙක්ට මෙන්න මේ උඩ දුඹුරු පාට කොටස පමණක් ගලවලා අපිට මෙන්න මේ ඩබල් ටේප් එක මාර්ගයෙන් මේක ඇලෙනවා. මේ ඩබල් ටේප් එක මාර්ගයෙන් අපිට පුළුවන් අපි නිර්මාණය කරන යම් කිසි ව්‍යාපෘතියක් සඳහා බ්‍රෙඩ්බෝඩ් එක අලව ගන්න ඕන වුණොත් නිශ්චිතව මේක ස්ථානයක අපිට මෙන්න මේ ස්ටිකරය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ ස්ටිකරය සහ ඩබල් ටේප් එක සියල්ල මේ විදිහට ගැලවුවට පස්සේ අපිට පුළුවන් ඇතුලේ තියෙන ව්‍යුහය බලා ගන්න. මේ බලන්න මේ ආකාරයට පිටිපස්ස ගලවලා අයින් කරොත් අපිට අපි ඉස්සරහට කතා කරා වගේ ඇතුළේ ව්‍යුහය බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා එකිනෙකට සම්බන්ධයි කියලා කියපු සිදුරු පහේ පෝලිං. එතකොට ඒවා සම්බන්ධ වෙලා තියෙන එකම ලෝහ ව්‍යුහයකින් අපිට මේ එක තීරුවක් ගලවලා බලන්න පුළුවන්. අපිට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් පින් එකක්. ඉතින් මුලින්ම ගලවනකොට ටිකක් මේක තදයි. ඒත් අපිට මේ වගේ ගලව ගන්න පුළුවන්. ඒ ගැලුවාම අපිට බලන්න පුළුවන් අපි අර ෆොටෝ එකේ දැක්කා වගේ ව්‍යුහයක් නේද? ඔව්. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා ෆොටෝස් වල දැක්ක ව්‍යුහය වගේ ව්‍යුහයක්. එතකොට මෙන්න මේ කෑලි පහ තමයි උද සිදුරු පහට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ සිදුරු පහ තමයි අපි යම් කිසි උපාංගයක් අපි සවි කරන යම් කිසි උපාංගයක් අපි සවි කරන්නේ. අන්න ඒක නිසා අපි බැරි වෙලා හරි මෙන්න මේ ආකාරයට උපාංගයක් සවි කරොත් ඒ කියන්නේ එකම පොලිමක සිදුරු අතර යම් කිසි උපාංගයක් සවි කරොත් මෙන්න මේ ආකාරයට ඒ කියන්නේ ඒ උපාංගයේ පාද දෙක අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ උපාංගය ලුහුවත් නැත්නම් ලුහුවත් වෙච්ච පරිපථයක් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් අපිට මේ හින්දා අපි අනිවාර්යයෙන්ම බ්‍රෙඩ්බෝඩ් එකක උපාංගය සවි කරනවා නම් මෙන්න මේ වගේ පෝලින් දෙකක් අතර මේ උපාංගය සවි කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට පෝලින් දෙකක් අතර තමයි අපි උපාංගය සවි කරන්න ඕනේ. හොඳයි. අපි දැන් මේ ගලවපු කැලේ නැවතත් බ්‍රෙඩ්බෝඩ් එකට මේ ආකාරයට සවි කරමු. හොඳයි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ බ්‍රෙඩ්බෝඩ් එක විවිධ සම්බන්ධතා ඇති කරගන්න පෙන්නුම් වයර් භාවිතා කරන්න කියලා. දැන් මම ඉස්සෙල්ලා කතා කරා බ්‍රෙඩ්බෝඩ් සමහර බ්‍රෙඩ්බෝඩ් ආකාරවල මෙන්න මේ පවර් රේල් එක දිගේ දිගටම සම්බන්ධ නැහැ කියලා. සමහර පවර් රේල්ස් වල මෙන්න මේ වගේ මැදින් කැඩිලා තියෙනවා කියලා මම කිව්වා. නේද? දැන් අපි ඉස්සෙල්ලා ගලවලා බලපු මෙන්න මේ බ්‍රෙඩ්බෝඩ් ආකාරයේත් ඔය කට්ටියට හොඳින් බැලුවොත් පේනවා මෙන්න මෙතනින් මේ පවර් රේල් එක කඩලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙපැත්ත අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඉතින් අන්න ඒ වෙලාවට අපිට මේ පවර් රේල් එකේ දිගටම සම්බන්ධතාවය ඇති කරගන්න ඕන නම් අපිට පුංචි උපක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. ඒක තමයි එතකොට මම මෙන්න මේ බ්‍රෙඩ්බෝඩ් එකේ දක්වලා තියෙන්නේ. බලන්න. මේ තියෙන ජම්පර් වයර් කැබලි. එතකොට ධනාග්‍රය අපි දුන්නොත් එහෙම බැටරිය ධනාග්‍රය මෙන්න මෙතෙන්ට බැටරිය ධනාග්‍රය දුන්නොත් එහෙම එතකොට මේ පොලිමේ මෙතෙන්ට එනකම්ම ධනාරෝපිත වෙනවා. ඒක සම්බන්ධයි. නමුත් මෙන්න මේ ස්ථාන දෙක අතර සම්බන්ධතාවය නැති වෙලා තියෙන්නේ. එහෙනම් මම කරලා තියෙන්නේ තවත් ජම්පර් වයර් එකකින් මෙන්න මේ ආකාරයට සම්බන්ධතාවය ඇති කරලා තියෙනවා. එතකොට දිගටම මේ ආකාරයට ධන සම්බන්ධතාවයේ නැත්නම් ධනාරෝපණය මේ දිග පොලිමටම ලැබෙනවා. ඊට පස්සේ ඒ පොලිමෙන් මම බ්‍රෙඩ්බෝඩ් එකේ අනිත් පැත්තට අරන් තියෙනවා තවත් ජම්පර් වයරයක්. එතකොට බ්‍රෙඩ්බෝඩ් එකේ අනිත් පැත්තෙත් මෙන්න මේ තීරුව ධන වෙනවා. හැබැයි එතනින් එහාට සම්බන්ධතාවයක් නැහැ. අන්න ඒ සම්බන්ධතාවය ඇති කරගන්න මම නැවත වතාවක් මෙන්න මේ ජම්පර් වයර් කැබල්ල සවි කරලා තියෙනවා. එතකොට ඒ ජම්පර් වයරය හරහා සම්බන්ධතාවය ඇති වෙන නිසා මෙන්න මේ දිගටමත් දැන් ධනාරෝපිත වෙනවා. ඒතර මේ ආකාරයට අපිට පුළුවන්
ධනාරෝපිත පවර් රේල් එක මුළු බ්‍රෙඩ් බෝඩ් එක පුරාම හදා ගන්න. ඊළඟට අපිට පුළුවන් ඍණාරෝපිත පවර් රේල් එකත් ඒ විදිහටම මේ බ්‍රෙඩ් බෝඩ් එක හරහා හදා ගන්න. ඒතර මේ වගේ පුංචි උපක්‍රමයක් භාවිත කරලා අපිට දිගට මේ වගේ කන්ටිනියස් එහෙම නැත්නම් නොකඩී පවතින සම්බන්ධතාවයක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම මෙහෙම කඩලා හදලා තියෙන්නේ අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ හතර පැත්ත වෙනස් පරිපත හතරකට භාවිත කරන්න පුළුවන් වෙන්නේ තමයි මේ විදිහට කඩලා හදලා තියෙන්නේ. ඒකත් අතිශයම වැදගත් ප්‍රයෝජනයක්. අපි ඉස්සරහට භාවිත කරනකොට ඒකේ අගය අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු කොහොමද නිවැරදිව බ්‍රෙඩ් බෝඩ් එකට උපාංග සවි කරන්න කියලා. අපිට මෙතන තියෙනවා විවිධ උපාංග සවි කරපු බ්‍රෙඩ් බෝඩ් එකක්. එතකොට අපි බලමු මේ උපාංග හවි කරලා තියෙන හැටි හරියද කියලා. අපි පළවෙනි පාඩමෙත් අපි කතා කරා ප්‍රචාර ප්‍රතිරෝධකයක් කොහොමද බ්‍රෙඩ් බෝඩ් එකට සවි කරගන්න ඕනේ කියලා. දැන් මෙන්න මේ සවි කරලා තියෙන එකේ ඔය කට්ටියට පේනවා පැහැදිලිවම එක දිගට තියෙන සිදුරු පහකට තමයි මේ විචාර ප්‍රතිරෝධකේ සවි කරලා තියෙන්නේ. එහෙනම් මේක ලුහුවත් පරිපතයක්. ඒ හින්දා අපි විචාර ප්‍රතිරෝධකය සවි කරනවා නම් මෙන්න මේ ආකාරයට වෙනම පවතින සිදුරු පෝලිම් 3කට පාද 3 සවි වෙන පරිදි අපි විචාර ප්‍රතිරෝධකය සවි කර ගන්න ඕනේ. එතකොට මේ ආකාරයට සවි කරගත්තොත් ඒක නිවැරදි සම්බන්ධතාවයක්. ඒතර අපි නිවැරදිව කරනවා නම් මෙන්න මේ වගේ පෝලිම් 3කට එන්නයි සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම බලන්න මෙතන තියෙනවා IC එකක්. එතකොට මේ IC එක කලින් සම්බන්ධ කරලා තිබ්බේ ඔය කට්ටිය දැක්කා. මේ වගේ එක පැත්තකට. එතකොට මේ විදිහට IC එක සම්බන්ධ කරොත් IC එකේ මෙන්න මේ පාද අතර ලුහුවත් වීම සිද්ධ වෙනවා. එතකොට මේ පාද දෙක එකම පොලිමට සම්බන්ධ වෙනවා. ඒ හින්දා IC එකක් සම්බන්ධ කරනවා නම් අපි මෙන්න මේ මැද්දේ දෙකට බෙදලා තියෙන ඇලියෙන් දෙපැත්තට වෙන්න තමයි IC එක සම්බන්ධ කරගන්නේ. එතකොට අපේ පාද අතර ලුහුවත් වීම සිද්ධ වෙන්නේ නැතුව නිවැරදිව IC එක බ්‍රෙඩ් බෝඩ් එකට සවි කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. හොඳයි. ඔය ආකාරයට තමයි IC එකක් සහ විචාර ප්‍රතිරෝධකයක් බ්‍රෙඩ් බෝඩ් එකට සවි කරන්නේ. ඒ වගේම අපි ඊළඟට බලමු අපි කොහොමද ස්විච් එකක් බ්‍රෙඩ් බෝඩ් එකට සවි කරන්නේ කියලා. ස්විච් එක පුතේ මෙන්න මේ එක පැත්තක එක ළඟ තියෙන පාද දෙකක් හරහා තමයි අපි පරිපතය නිර්මාණය කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ පාද දෙක අතර සම්බන්ධතාවයක් නැහැ. එක ළඟ තියෙන පාද දෙකක් අතර සම්බන්ධතාවයක් නැහැ. හැබැයි මෙන්න මේ පැත්තේ දෙපැත්තේ තියෙන පාද දෙකක් අතර සම්බන්ධතාවය තියෙනවා. ඒක මම ওই කට්ටියට ඇඳලා පෙන්නුවොත් එහෙම මේක තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ මෙතන තියෙනවා අපේ පුෂ් බටන් එක. එහෙම නැත්නම් ඔබන බොත්තම. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ඔය පුෂ් බටන් එකේ පාද පිටලා තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ ආකාරයට තිබ්බහම මේ බටන් එක පුෂ් කරපුවාම එතකොට මෙන්න මේ දෙපැත්ත අතර සම්බන්ධතාවයක් ඇති වෙලා මෙහෙම ධාරාව ගලාගෙන යන්න පුළුවන් වෙනවා. එතකොට මේකට පාද හතරක් සහිතව මේක හදලා තියෙනයි කියලා කටට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේක ස්ථායීව අපි පුෂ් කරනකොට එහෙම නැත්නම් අපි තද කරනකොට එහෙට මේට හෙලවෙන්නේ නැති වෙන නම් මේක පාද හතරකින් ස්ථාවරව සවි වෙන්න ඕනේ. ඒ හින්දා තමයි මේකට පාද හතරක් සහිතව මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒතර මේ විදිහට සම්බන්ධ කරපුවාම පුතේ අපිට පුෂ් කරන වෙලාවට ධාරාව ගලාගෙන යනවා මෙන්න මේ මාර්ගය ඔස්සේ. හොඳයි. මේ විදිහට තමයි පුෂ් බටන් එකක් බ්‍රෙඩ් බෝඩ් එකට සවි කරන්නේ. එහෙම නැතුව කවුරු හරි මෙන්න මෙහෙම සවි කරොත් එහෙම මේ පැත්තෙන් සවි කරොත් එහෙම එතකොට මෙන්න මේ පාද දෙක එකම පොලිමර් සම්බන්ධ වෙනවා. ඒතර මේ විදිහට සම්බන්ධ කරන්න සිදුරු බ්‍රෙඩ් බෝඩ් එකේ නැහැ. හැබැයි වැරදි විදිහට මෙන්න මේ ආකාරයට සවි කරන්න පුළුවන්. මෙහෙම සම්බන්ධ කරොත් එහෙම මේ දෙක එකම සිදුරු පොලිමේ සම්බන්ධ වෙනවා. එහෙම වුණොත් එහෙම ඒක වැරදි සම්බන්ධතාවයක්. ඒ හින්දා අපි පුෂ් බටන් එකත් මෙන්න මේ මැද ඇලියෙන් දෙපැත්ත තමයි මෙන්න මේ ආකාරයට සවි කරන්නේ. මේ විදිහට සවි කරගත්තාම පුෂ් බටන් එකක් අපිට පරිබතයක භාවිත කරන්නත් පුළුවන්.
අපි පරිපථයක් නිර්මාණය කළ පුෂ් බටන් එකේ ක්‍රියාව අපි පරීක්ෂා කරමු. මම බැටරියෙන් බලය සපයනවා මෙන්න මේ විදිහට. ධනාග්‍රය මෙන්න මේ පවර් රේල් එකට සපයනවා. ඒ වගේම ඍණාග්‍රය මෙන්න මේ පවර් රේල් එකට සපයනවා. ඊළඟට මම පුෂ් බටන් එක දැන් අරගෙන මෙන්න මේ ආසන්නයෙන් මේ විදිහට සවි කර ගන්නවා. එතකොට මට පහසුවෙන් උපාංග සවි කර ගන්න පුළුවන්. ඊළඟට මට පුළුවන් ධනාග්‍රයෙන් පුෂ් බටන් එකත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න ප්‍රතිරෝධකයක් භාවිතා කරන්න පුළුවන්. මම ඒකට මෙන්න මේ වගේ ප්‍රතිරෝධකයක් භාවිතා කරනවා. එතකොට මේ ධනාග්‍රය පැත්තට ප්‍රතිරෝධක එක පාදයකයි පුෂ් බටන් එකේ එක පාදයක් තියෙන සිදුරු පොලිමරට තවත් මේ විදිහේ ප්‍රතිරෝධකයේ අනිත් පාදයයි සවි කරනවා මම. ඊළඟට දැන් අපේ ඍණාග්‍රයට අරගෙන ගියයි අපිට මම LED එකේ ධනාග්‍රයේ පුෂ් බටන් එකේ අනිත් පාදයේ සහිත සිදුරු පොලිමටයි LED එකේ ඍණාග්‍රය අපේ පරිපථයේ ඍණාග්‍රයට මේ විදිහට සම්බන්ධ කරනවා. දැන් එතකොට මේක ඔබන වෙලාවට නැත්නම් පුෂ් බටන් එක පුෂ් කරන වෙලාවට අපිට LED එක දැල්ව ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. ඒ වගේම පුෂ් බටන් එක අතහැරපුවාම අපේ LED එක දැල්වෙන එක නවතිනවා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ස්විච් එකක් LED එකක ස්විච් සහිත පරිපථයක් නිර්මාණය කරගන්න. ඊළඟට අපි බලමු මේ වගේ පරිපථයක් හදද්දී අපි අතින් බහුලව සිද්ධ වෙන්න පුළුවන් වැරදි කීපයක් සම්බන්ධයෙන් අපි කතා කරලා බලමු. ඒතර ප්‍රධාන වශයෙන් ශිෂ්‍යයෝ කරන වැරද්දක් තමයි පුතේ මෙන්න මේ වගේ අපේ පරිපථ සම්බන්ධ කරනකොට ශ්‍රේණිගත සම්බන්ධය හරියට සම්බන්ධ වෙන්නේ නැති වෙන්න වෙනත් සිදුරු පොලිම් වල සවි කරනවා. ඔබට හොඳින් බැලුවොත් පේන්නේ මේක. එතකොට අපේ පුෂ් බටනේ එක් පාදයක් තියෙන්නේ මෙන්න මේ වෙනත් පොලිමක. ඒ වගේම LED එක සවි කරලා තියෙන්නේ ඊට මෙහා සිදුරු පොලිමට. එතකොට මේ අතර ශ්‍රේණිගත සම්බන්ධතාවය හරියට හැදෙන්නේ නැති නිසා පුෂ් බටන් එකේ ඔබට මේක සම්පත් වෙන්නේ නැහැ. ඉතින් අපි නිවැරදිව අදාළ සිදුරු වලට සම්බන්ධ කිරීම සිදු කරන්න ඕනේ. මේක ඇත්තට මේ සිදුරු පුංචි හින්දා අපි හරියටම එකපාරම නොපෙනී යන පුළුවන් අපි සවි කරන තැන හරියට. ඒ හින්දා ඉතා නිවැරදිව බලලා මේක සවි කරන්න ඕනේ. එතකොට ඒ එකක් වැරද්දක් අපේ ශිෂ්‍යයෝ බහුලව සිදු කරන. ඒ වගේම ඊළඟ ලොකුම වැරද්ද තමයි ධන ඍණ අග්‍ර ભેදයක් සහිත උපාංග සවි කරනකොට ධන ඍණ අග්‍ර මාරු කරලා සවි කරනවා. එතකොට අපි දර්ශකයේ ලෙස භාවිතා කරන LED එකේ අග්‍ර වැරදි ලෙස සවි කිරීම බහුලවම දකින්න පුළුවන් වැරද්දක්. එතකොට LED එක ධන අග්‍රය පරිපථයේ ධන අග්‍රයේ පැත්තට ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ නම් බලන්න වීලි කෝෂයේ ධන අග්‍රයෙන් එනවා ප්‍රතිරෝධය හරහා යනවා ස්විච් එකට එනවා ස්විච් එක පහු වෙනවා ස්විච් එක පහු වුණාට පස්සේ අපිට හම්බ වෙන්න ඕනේ LED එකේ ධන අග්‍රය. ඒකට හේතුව තමයි LED එකේ ධන අග්‍රය මේ ස්විච් එකට සම්බන්ධ වුණාම ස්විච් එක් පාදයක් සහිත පොලිමරට සම්බන්ධ වුණාට පස්සේ අනිත් පාදය අපි සම්බන්ධ කරන්නේ පරිපථයේ ඍණාග්‍රයට. එහෙනම් LED ඍණාග්‍රය තමයි පරිපථයේ ඍණාග්‍රයට අපි මේ විදිහට සවි කරන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට සවි කරොත් අපිට පුළුවන් නිවැරදි පරිපථයක් හදා ගන්න. ඉතින් ඔන්න ඔය කියන කරුණු ටික නිතර පරීක්ෂණාත්මකව කරොත් අපිට පුළුවන් නිතර පරීක්ෂණය කරමින් අපි ප්‍රැක්ටිස් කරොත් අපිට පුළුවන් බෙඩ් බෝඩ් එක පරිපථ හදන එක ඉතා පහසුවෙන් කරන්න. හරි. ඊළඟ විශේෂ වැදගත්ම කාරණය තමයි දුවේ පුතේ අපේ මේ භාවිතා කරන උපාංගවල පාද දිග නැත්නම් එහෙම නැත්නම් දිග නැති අවස්ථාවල දිග මදි වෙන අවස්ථාවලදී මේ විදිහට ඒ පරිපථ සම්පූර්ණ කරන්න අපිට භාවිතා කරන්න වෙනවා සම්බන්ධක වයර්. මම ඒකටත් මේ වගේම සරල පරිපථයක් භාවිතා කරන්නම්. ධනාග්‍රයෙන් ප්‍රතිරෝධකය හරහා ඊට පස්සේ LED එක හරහා ගමන් කරලා ඍණාග්‍රයට යන පරිපථයක්. දැන් බලන්න අපි සවි කරලා තියෙනවා බැටරිය සවි කරලා තියෙනවා.
LED එක සහ ප්‍රතිරෝධකය සවි කරලා තියෙනවා. ඉතින් මේකට අපිට ඵලය සපයන්න පුළුවන් ජම්පර් වයර් භාවිතා කරලා. එතකොට මේ තියෙන වයර් වලට තමයි අපි කියන්නේ ජම්පර් වයර්ස් කියලා. මේ තියෙන වයර්ස් වලට අපි කියන්නේ ජම්පර් වයර්ස් කියලා. එහෙම නැත්නම් සම්බන්ධක වයර කියලා. මේවා එක එක දිගින් අපිට බලා ගන්න පුළුවන්. විවිධ දිග සහිත ජම්පර් වයර්ස් තියෙනවා. අපේ අවශ්‍යතාවය අනුව. එතකොට මේවට අපි කියනවා ෆ්ලෙක්සිබල් ජම්පර් වයර්ස් කියලා. එහෙම නැත්නම් නම්‍යශීලී ජම්පර් වයර් කියලා. එහෙම නැත්නම් අපිට මෙන්න මේ ආකාරයේ නම්‍යශීලී නොවන ජම්පර් වයර් ආකාරයක් දක්වන්න පුළුවන්. ඒතර මේවත් අපිට ඕනනම් භාවිතා කරන්න පුළුවන් අපේ පරිපථවල. මේ වගේ ජම්පර් වයරයක් ඔබට කඩෙන් මිලදී ගන්නකොට දකින්න ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට. එකිනෙකට සම්බන්ධ කරපු ජම්පර් වයර් ඒකක විදිහට. එතකොට මේ තියෙන්නේ මේල් ජම්පර් වයරයක්, ජම්පර් වයර් කට්ටලයක්. ඒ වගේම මේ තියෙන්නේ ෆීමේල් ජම්පර් වයර් කට්ටලයක්. මේවා විවිධ අවස්ථාවලදී අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒතර අපිට මේ ආකාරයට අපිට අවශ්‍ය ජම්පර් වයරය වෙන් කරලා අරගෙන අපේ පරිපථය සඳහා භාවිතා කරන්න පුළුවන්. හොඳයි අපි හදපු පරිපථය සඳහා මම මේ වෙලාවේ මේ වගේ ජම්පර් වයර්ස් දෙකක් භාවිතා කරනවා. දැන් අපි මුලින්ම කරන්න ඕනේ අපේ ධන අග්‍රයෙන් මෙන්න මේ ආකාරයට ප්‍රතිරෝධයේ ධන පැත්තට සම්බන්ධතාවයක් ඇති කරන්න ඕනේ. ඒ වගේම LED එකේ ඍණාග්‍රය පැත්තෙන් අපේ බලසැපීමේ ඍණාග්‍රයට පරිපථය මේ විදිහට සම්බන්ධ කරන්න ඕනේ. ඒකට මේ විදිහට සම්බන්ධ කරපුවාම පරිපථය දැල් වෙනවා. ඒ කියන්නේ අපේ සම්බන්ධතා අපි හරියට හදලා තියෙනවා. ඔන්න ඔය ආකාරයට තුවේ පුතේ අපිට පුළුවන් බ්‍රෙඩ් බෝඩ් එකකින් සරල පරිපථයක් తాවකාලිකව අත්හදා බැලීමේ අරමුණ සඳහා නිර්මාණය කරන්න. හොඳයි පුතේ. අන්න ඒ ආකාරයට අපි නිර්මාණය කරගත්ත පරිපථ එහෙම නැත්නම් අපි తాවකාලිකව බ්‍රෙඩ් බෝඩ් එකක් මත නිර්මාණය කරගත්ත පරිපථ ඊළඟට අපිට මෙන්න මේ වගේ පුවරු වල අපිට ස්ථීරවම පාස්සන්න පුළුවන්. මෙන්න මේ වගේ පුවරු වලට කියනවා වේරෝ බෝඩ්ස් කියලා. මෙන්න මේ වගේ වේරෝ බෝඩ් එකක් අපිට පුළුවන් తాවකාලික අරමුණින් පරීක්ෂාව සඳහා බ්‍රෙඩ් බෝඩ් එකක් මත නිර්මාණය කරගත්ත පරිපථ මෙන්න මේක ආකාරයට ස්ථීරවම පෑස්සීම සිදු කරන්න. එතකොට වේර බෝඩ් එකක උඩ පැත්ත පෙනුම තමයි මෙන්න මේ රූපය දක්වලා තියෙන්නේ. මේ බලන්න. එතනත් මේකේ මේ සිදුරු පෝලිම අතර සම්බන්ධතාවයක් තියෙනවා ඔබට ඊට පේනවා. මෙන්න මේ පෝලින් දෙකක් අතර සම්බන්ධතාවය නැහැ. ඉතින් එතකොටත් අපි අර බ්‍රෙඩ් බෝඩ් එකේ ඉගෙනගත්ත මූලධර්මයෙන් පාවිච්චි කරලා අපිට උපාංගයක පාද දෙකක් අතර සම්බන්ධතාවයක් ඇති නොවන පරිදි, ඒ කියන්නේ ලුහුවත් නොවන පරිදි පෑස්සීම සිදු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පාසු පරිපථයක් තමයි මේ තුන්වෙනි රූපයේ පෙන්නලා තියෙන්නේ. හොඳයි. එතකොට වේරෝ බෝඩ් වල ස්ථීරවම පරිපථ පෑස්සීම කියන පාඩම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනත් මාතෘකාවක්. අපි ඒ මාතෘකාවට ඊළඟට යමු වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මේ තමයි අපි අද කතා කරන්න වෙන ප්‍රධාන මාතෘකාව පොතේ. ඒ තමයි යම් සැපයුම් වෝල්ටීයතාවයක් මගින් වෙනස් වෝල්ටීයතා ලබා ගැනීම කියන මාතෘකාව. එතකොට අපි දන්නවා පොතේ අපි විවිධ බල සැපයුම් භාවිතා කරනවා විවිධ කාර්යයන් ඉටු කරගන්න. එතකොට මේ මුලින්ම දක්වලා තියෙන වියලි කෝෂ ඔයාලා හොඳින් අඳුරනවා. අපි විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කරනවා වියලි කෝෂ. ඒ වගේම අපි සූර්ය කෝෂ භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගෙවල් වල සවි කරලා තියෙන උණු වතුර ඒකකවල අපි විදුලි කෝෂ භාවිතා කරනවා. ඒ වගේම මෙන්න මේ වගේ ජෙනරේටර්ස්, පවර් ජෙනරේටර්ස් අපි භාවිතා කරනවා. ලයිට් ගිය වෙලාවට එහෙම නැත්නම් ප්‍රධාන විදුලි සැපයීම විසන්ධි වුණ වෙලාවට බලය උත්පාදනය කරන්න බහුලවම භාවිතා කරන උපකරණයක් තමයි ජෙනරේටර් එක කියන්නේ. එතකොට මේ සියල්ලම සලකලා බලපුවාම අපි වැඩිම භාවිතා කරන ජව සැපයීම ආකාරය තමයි මෙන්න මේ දක්වලා තියෙන්නේ. ඒ තමයි ගෘහස්ත විදුලිය. ඒතර ගෘහස්ත විදුලියෙන් තමයි පුතේ අපි බහුලවම අපිට අවශ්‍ය වැඩ ටික කරගන්නේ. ගෘහස්ත විදුලිය කියන්නේ යම්කිසි පවර් ප්ලාන්ට් එකකින්, ඒ කියන්නේ විදුලිය නිෂ්පාදනය කිරීමේ බලාගාරයකින් විදුලි රැහැන් දිගේ ඇවිල්ලා අවකර පරිණාමකයකින් විභවාන්තරය අඩු කරලා අපේ නිවසට ලබා දෙන විදුලියට තමයි අපි කියන්නේ ගෘහස්ත විදුලිය කියලා. ඉතින් මෙන්න මේ ගෘහස්ත විදුලිය තමයි අපි වැඩිම භාවිතා කරන්න කියලා අපි කතා කරා. ඉතින් අපි ඒ හින්දා මේ ගෘහස්ත විදුලිය ගැන තව වැඩිදුර විස්තරයක් කතා කරලා ඉමු.
හොඳයි මේ කාරණේ අපි දැන් කතා කරලා තියෙන පුතේ ගෘහස්ත විදුලිය කියන්නේ විවිධ ජව සැපයුම් අතරින් බහුලවම භාවිත වන ජව සැපයුම් ආකාරය. ඒ වගේම ගෘහස්ත විදුලි සැපයුම කියන්නේ වෝල්ට් 230ක ප්‍රත්‍යවර්ත සැපයුමක්. ඒතර වෝල්ට් 230ක් කියන්නේ ඉහළ විභවාන්තරය. ඔය කට්ටිය දන්නවා අපි සාමාන්‍යයෙන් භාවිත කරන 4S බැටරි එක තියෙන වෝල්ට් 9යි. එහෙනම් වෝල්ට් 230ක් කියන්නේ ඉහළ විභවාන්තරය. ඉතින් ගෘහස්ත විදුලියේදී අපි භාවිත කරන්නේ වෝල්ට් 230ක ප්‍රත්‍යවර්ත සැපයුමක්. ඒ වගේම තමයි ප්‍රත්‍යවර්ත සැපයුමක පුතේ නිතරම විභවාන්තරයේ දිශාව, ඒ කියන්නේ ධාරාව ගලා යන දිශාව, අපි කියනවා ධන ඍණ කියලා. ඕක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. මෙන්න මේ රූප සටහන බලන්න. මේ තියෙන්නේ ප්‍රත්‍යවර්ත විදුලි සැපයුමක කාලයත් සමග විභවාන්තරය වෙනස් වීමේ ප්‍රස්ථාරයක්. මේ බලන්න. පළවෙනි මෙන්න මේ අර්ධ වක්‍රය තුල එහෙම නැත්නම් ප්‍රත්‍යවර්ත ධාරාවක් නිපද වෙන්නේ ඔය කට්ටිය දන්නවා ටර්බයින් එකක් කර කියලා. එන් ටර්බයින් එකේ තියෙන දඟර එක අර්ධ වක්‍රයක් එහෙම නැත්නම් වට භාගයක් කරකිනකම් මෙන්න මේ ප්‍රත්‍යවර්ත විදුලි සැපයුමේ විභවාන්තරය එහෙම නැත්නම් ධන ඍණ දිශාව මෙන්න මේ රූප සටහනේ මෙන්න මේ වෙලාවේදී මේක ධන දිශාවට තමයි පිහිටන්නේ. ඒ වගේම ඊළඟ අර්ධ වක්‍රයේදී විභවාන්තරයේ දිශාව එහෙම නැත්නම් ධාරාව ගලා යන දිශාව වෙනස් වෙනවා. ඊළඟ අර්ධ වක්‍රයේදී එය ඍණ දිශාවට එහෙම නැත්නම් අනිත් දිශාවට ගලාගෙන යනවා. ඊට පස්සේ ඊළඟ අර්ධ වක්‍රයේදී නැවතත් විභවාන්තරය ධන වෙනවා. ඊළඟ අර්ධ වක්‍රයේදී නැවතත් ඍණ වෙනවා. මේ විදිහට ධාරාව එහෙම නැත්නම් විභවාන්තරය මේ කියන දෙකම වෙලාවෙන් වෙලාවට වෙනස් වෙවි තමයි ප්‍රත්‍යවර්ත ධාරාවක් අපිට ළඟා වෙන්නේ. එතකොට අපි මෙන්න මේ වගේ ධාරාවකින් යම්කිසි උපකරණයක් ක්‍රියාත්මක කරගන්න ඕන නම් අපි මෙන්න මේ දිශාව වෙනස් වෙන එක නවත්තලා තනි දිශාවට ධාරාව ගන්න විදියට අපේ සැපයුම හදාගන්න වෙනවා. අන්න ඒ විදිහට හදාගත්ත සැපයුමකට අපි කියනවා සරල ධාරාවක් කියලා. එතකොට මේ රූප සටහනෙන් ඔයාලට දැක්වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක්. එතකොට මේ ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ සරල ධාරාවක්. එතකොට ප්‍රත්‍යවර්ත ධාරාව සරල ධාරාවක් බවට පත් කරගත්තොත් තමයි අපි දිනදා භාවිතා කරන විවිධ උපකරණ අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරගන්නකොට මෙන්න මේක කරන්න යන ක්‍රියාවලිය ප්‍රධාන පියවර 3කින් සමන්විතයි. පළවෙනි එක තමයි පරිණාමකයක් මගින් අපි විභවාන්තරය අඩු කරගන්න ඕන. මම ඔබට කිව්වා ගෘහස්ත විදුලිය එහෙම නැත්නම් අපේ ගෘහ විද්‍යුත් පරිපථයට ලැබෙන විභවාන්තරය වෝල්ට් 230ක්. එච්චර ලොකු විභවාන්තරයක් අපි අපේ උපකරණ වල භාවිතා කරන්නේ නැහැ. එහෙනම් පළවෙනියෙන්ම අපි කරන්න ඕන පරිණාමකයක් භාවිතා කරලා විභවාන්තරය අඩු කරන එක. ඒකට මේ රූප සටහනේ ඔයාලට පැහැදිලි. අපිට එන 230 වෝල්ට් විභවාන්තරය ස්ටෙප් ඩවුන් පරිණාමකයක් එහෙම නැත්නම් අවකර පරිණාමකයක් භාවිතා කරලා අපි අඩු විභවාන්තරයක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඊළඟට අපි තරංග ඍජුකරණය හා සුමටකරණය කරන්න ඕනේ. ඒ සඳහා අපි භාවිතා කරනවා ඩයෝඩ් බ්‍රිජ් එකක්. මෙතන අපි කියනවා රෙක්ටිෆයින් බ්‍රිජ් එකක් කියලා, ඍජුකරණ සේතුවක් කියලා. ඒක හදලා තියෙන්නේ මෙන්න මේ රූප සටහනේ දැක්වෙන ආකාරයට ඩයෝඩ් 4ක් භාවිතා කරලා. මෙන්න මේ ආකාරයේ ඩයෝඩ් 4ක සැකැස්මකින් තමයි අපි ප්‍රත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරන්නේ. ඊට පස්සේ අපි ඒක සුමටකරණය කරන්නත් ඕනේ. සුමටකරණය කරනවා කියන්නේ මේ එළියට එන ධාරාව වෝල්ට් බිඳුව සහ අපි එළියට ගන්න භාවිතා කරපු අවකර පරිණාමකකින් අපි වෝල්ට් 12ක් ගත්තා නම් බිඳුව සහ 12 අතර නිතරම විචලනය වෙවි තමයි අපිට ලැබෙන සරල ධාරාව ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ විචලනය අඩු කරන එකට අපි කියනවා සුමටකරණය කියලා. ඒකට හොඳට මේ වෙලාවේ මතක තියාගන්න සුමටකරණය කියන ක්‍රියාවලිය අපි දීර්ඝව ඉස්සරහට කතා කරනවා. ඒ හින්දා දැනට මතක තියාගන්න මේක පියවරක් විදිහට දෙවෙනි පියවර තමයි තරංග ඍජුකරණය හා සුමටකරණය කරනවා කියලා කියන්නේ. ඊළඟට අපි තුන්වෙනි පියවරට යනවා. තුන්වෙනි පියවරේදී මේ සුමටකරණය කරන ලද සරල ධාරාවෙන් ඒ කියන්නේ අපි සුමටකරණය කරලා වෝල්ට් 12ක් එළියට ගත්තා නම් ඒකින් අපිට අවශ්‍ය වෝල්ටීයතාවය නිශ්චිත වෝල්ටීයතාවය එළියට ලබා ගන්න එකට අපි කියනවා වෝල්ටීයතා ස්ථායීකරණය කියලා. ඒ කියන්නේ අපේ පරිපථයට අපිට අවශ්‍ය වෝල්ට් 5යි නම් අර 12යි වෝල්ට් වලින් වෝල්ට් 5ක
ස්ථාවර විභවාන්තරය ලබා ගන්න එකට අපි කියනවා වෝල්ටීයතා ස්ථායීකරණය කියලා. ඒතර ඔන්න ඔය කියන පියවර තුනෙන් තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරන්නේ. ඉතින් මෙන්න මේ වෝල්ටීයතා ස්ථායීකරණය කියන එක ආකාර කිහිපයකට කරන්න පුළුවන්. මෙතනදී තියෙන්නේ එක IC එකක් භාවිත කරලා මේක කරලා තියෙන ආකාරය. මීට අමතරව තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරනවා. හොඳයි. එතකොට අපි මේ ක්‍රියාවලිය තවත් එක පියවරක් පොඩ්ඩක් වැඩිදුර කතා කරමු. එතකොට මේ පළවෙනි පියවර. එතකොට ඔබට මතකයි පළවෙනි පියවර මම කිව්වා වෝල්ටීයතාවය අඩු කරනවා කියලා. ඒකට අපි භාවිතා කරනවා මෙන්න මේ වගේ අවකර පරිණාමකයක්. එතකොට මුලින්ම මෙන්න මෙතෙන්ට එන විද්‍යුත් තරංගය මේ වගේ විශාල එහෙම නැත්නම් වෝල්ට් 230ක. ඒතර මෙතන අගේ 230යි. වෝල්ට් 230ක ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි අපිට මුලින්ම ලැබෙන්නේ. ඒ කියන්නේ ධන ඍණ වෙනස් වෙන ධාරාවක්. අන්න ඒ මතකයේ තියාගන්න ඒ හොඳටම ඇති. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ ධන ඍණ නිතරම වෙනස් වෙන ධාරාවක්. මේ විදිහට ධන ඍණ වෙනස් වෙන ධාරාවක් පරිණාමයකට ඇවිල්ලා අවකර පරිණාමයකට ඇවිල්ලා මෙන්න මේ ආකාරයේ මේ දෙවෙනි ප්‍රස්ථාරයේ ආකාරයේ කුඩා විභවාන්තරයක් බවට පත් වෙනවා. එතකොට අපි ගන්න අවකර පරිණාමකයේ වෝල්ට් 12ක එකක් නම් එතකොට අපිට මෙතනින් එළියට එන්නේ වෝල්ට් 12යි. මෙන්න මේ ආකාරයට ප්‍රත්‍යාවර්ත විභවාන්තරයකින් ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක්ම අපිට අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරලා ගන්න තමයි පරිණාමකයක් අපි භාවිතා කරන්නේ. ඊළඟ පියවර වෙන්නේ ඍජුකරණය. එතකොට ඍජුකරණය කරනවා කියන්නේ මම කිව්වා ධන ඍණ කොටස් දෙකකට තියෙන තරංගයේ ධන පැත්තට විතරක් කරව ගන්නවා. එතකොට මෙන්න මේ ආකාරයට ධන පැත්තට විතරක් අපේ ධාරාව ගලාගෙන යන්න එක පැත්තකට විතරක් ධාරාව ගලාගෙන යන්න අපි පරිපථය හදන එකට තමයි කියන්නේ ඍජුකරණය කරනවා කියලා. එතකොට මෙතනදී වෙලා තියෙන දේ බලන්න. මේ පළවෙනි අර්ධ වක්‍රය එතකොට ධන අර්ධ වක්‍රය මේකේ මේ විදිහට උඩ පැත්තටම ඇවිල්ලා තියෙනවා. ඊළඟ මෙන්න මේ ඍණ අර්ධ වක්‍රය නැවත වතාවත් අපේ ධන පැත්තටම අරගෙන තියෙනවා. ඊළඟ අර්ධ වක්‍රය ඒකත් ධන එකක්මයි ඒක උඩ පැත්තටම තියෙනවා. ඊළඟ ඍණ අර්ධ වක්‍රයත් අපි ධන පැත්තටම අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ ධාරාවේ දිශාව මාරු වීම අපි වළක්ව ගන්නවා. මේක කරන්න අපි භාවිතා කරන්නේ මෙන්න මේ ඩයෝඩ් වලින් හදලා තියෙන ඍජුකාරක සේතුව කියන ව්‍යුහය. අපි ඒ ගැන තවදුරටත් විස්තර ඉස්සරහට කතා කරමු. මේ විදිහට හදාගත්ත එහෙම නැත්නම් අපි ඍජුකරණය කරගත්ත තරංගය දැන් ඔබට පේනවා මෙතන වෝල්ට් 0යි මෙතන වෝල්ට් අපි හිතමු 12යි. ඔව් 12යි වෝල්ට්. එතකොට අපි ඍජුකරණය කරගත්ත තරංගය වෝල්ට් 12 සහ 0 අතර මෙන්න මේ ආකාරයට විචලනය වෙවි තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අන්නේ විචලනය අඩු කරන අපි භාවිතා කරනවා මෙන්න මේ වගේ කැපැසිටර් එකක් එහෙම නැත්නම් ධාරිත්‍රකයක්. මේ ධාරිත්‍රකේ භාවිතා කරපුවම අපිට පුළුවන් මෙන්න මේ ඍජුකරණය කරන ලද තරංගය සුමටකරණය කරන්න. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ සුමටකරණය කරන ආකාරය. ඒ කියන්නේ අපි අපේ තරංගයේ 12 වෝල්ට් දක්වා ලැබිලා ඊට පස්සේ වෝල්ට් 12ට වඩා අඩු වෙනකොට ප්‍රතිදාන තරංගය මෙන්න මේ කැපැසිටර් එකෙන් අපිට අවශ්‍ය විභවාන්තරය නැවත ලබා දෙනවා. එතකොට මෙන්න මේ වගේ බිඳුවට අඩු වෙන්න දෙන්නේ නැතුව මේ ධාරිත්‍රකයේ මගින් යම්කිසි නිශ්චිත අගයක අපේ ප්‍රතිදාන තරංගය පවත්වා ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා සුමටකරණය කරනවා කියලා. හොඳයි. මේ වගේ සුමටකරණය කරපු තරංගයකින් එහෙම නැත්නම් විදුලි ධාරාවකින් අපිට අවශ්‍ය ස්ථාවර විභවාන්තරය ලබා ගැනීමට අපි කියනවා ස්ථායීකරණය කියලා. එතකොට මෙන්න මේ ආකාරයට ලැබිච්ච තරංගයෙන් අපි ඊට වඩා අඩු ප්‍රමාණයක මෙන්න මේ ආකාරයේ ස්ථාවර විභවාන්තරය ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවේ වෝල්ට් 12ක් තිබුණා නම් අපිට වෝල්ට් 8ක් 9ක විභවාන්තරයක් ස්ථායීකරණය කරලා මේ විදිහට ලබා ගන්න පුළුවන්. එතකොට මේ මුලින්ම ලැබුණු 230යි වෝල්ට් ප්‍රත්‍යාවර්ත විභවාන්තරය මෙන්න මේ ආකාරයක 8යි වෝල්ට් එහෙම නැත්නම් අපි කැමති ආකාරයක සරල ධාරාවක් බවට පත් කර ගැනීමට තමයි අපි කියන්නේ තරංග ඍජුකරණය එහෙම නැත්නම් සරල ධාරාවක් ලබා ගැනීම කියලා. හොඳයි. ඊළඟට අපි බලමු පරිණාමකයක් මගින් විභවාන්තරය
අඩු කරන එක කොහොමද කරන්නේ කියලා. ඒතර ඒකට මුලින්ම අපි දැනගන්න පරිණාමකයක් කියන්නේ මොකක්ද කියලා. පරිණාමකයක් කියන්නේ පුතේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකින් අවශ්‍ය පරිදි ප්‍රත්‍යාවර්තම ප්‍රදානයක් ලබා ගන්න පුළුවන් උපාංගය. ඒතකොට මේක ගිය පාරත් විභාග ප්‍රශ්නයකට අහපු තැනක්. ප්‍රත්‍යාවර්ත ප්‍රතිදානයක්මයි මේකෙන් ලැබෙන්නේ. අපි ප්‍රදානය කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්, ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්මයි. ඒතකොට පරිණාමකයක විශේෂ ලක්ෂණය තමයි අන්න ඒක. ඊළඟට මේ රූප සටහන බලන්න. මෙන්න මේ දක්වලා තියෙන්නේ පරිණාමකයක සංකේතය. ඒතර මේ ආකාරයේ සංකේතයක් තමයි අපි පරිණාමකයක් හඳුන්වන්න භාවිතා කරන්නේ. ඒතර මේ සංකේත විවිධ තැන්වල පුංචි වෙනස්කම් තියෙනවා. එතකොට ඒ ගැන අපිට ඉස්සරහට බලන්න පුළුවන්. පරිණාමකයක් ගත්තොත් පුතේ මෙන්න මේ වගේ අග්‍ර දෙකක් තියෙන පැත්තක් තියෙනවා. ඒක තමයි එතකොට ප්‍රධානය කරන පැත්ත. එතකොට අපි වෝල්ට් 230 දෙන්නේ මේ පැත්තෙන්. නැත්නම් ගෘහ විදුලි සැපයීමට සම්බන්ධ කරන්නේ මේ පැත්තෙන්. ඊට පස්සේ අනිත් පැත්තේ අපිට තියෙනවා මේ වගේ අග්‍ර තුනක් තියෙන පරිණාමක තියෙන්නත් පුළුවන්. අග්‍ර දෙකක් තියෙන පරිණාමක තියෙන්නත් පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන පරිණාමක තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මූල ධර්මය තමයි අග්‍ර තුනක් තියෙනවා නම් අපි ඒකට කියනවා මැද බෙදුම් පරිණාමකයක් කියලා. එතකොට මෙන්න මේ මැද්දේ තියෙන වයරය වෝල්ට් 0යි. එතකොට මේක වෝල්ට් 12ක එහෙම නැත්නම් 12 කියලා ගහලා තියෙන පරිණාමකයක්. මෙන්න මෙතන තියෙනවා වලට පැහැදිලිවම. නේද? ඒ කියන්නේ මේ මැද ඉඳලා එහෙම නැත්නම් කළු පැහැති වයරේ ඉඳලා මේ එක පැත්තකට වෝල්ට් 12ක් තියෙනවා. එන අනිත් පැත්තට වෝල්ට් 12ක් තියෙනවා. ඒතර අපි මැද වයරය සහ දෙපැත්තේ වයර දෙකෙන් ඕනම එකක් එක සම්බන්ධ කරොත් අපිට ලබා ගන්න පුළුවන් විභවාන්තරය වෝල්ට් 12යි. ඒ වගේම මෙන්න මේ T3 සහ T1 කියලා නම් කරලා තියෙන වයර් දෙකේ එහෙම නැත්නම් ටර්මිනල්ස් දෙකෙන් කෙලවරවල් දෙකෙන් අපි ප්‍රතිදානයක් ලබා ගත්තොත් අපිට එනවා 12 වෝල්ට් 24ක ප්‍රතිදානයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පරිණාමකයක් හැදිලා තියෙන ආකාරය. එතකොට පරිණාමකයක තියෙන මැද්දේ යකඩ හෝ තවත් විවිධ ද්‍රව්‍ය භාවිතා කරනවා හරයක් තියෙනවා. ඒ යකඩ හරය හට මෙන්න මේ ආකාරයේ ප්‍රාථමික දංගරයක් සහ ද්විතීයික දංගරයක් ඔතලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රාථමික දංගරයේ පොට ගාන අඩු නම් ඒ වගේම ද්විතීයික දංගරයේ පොට ගාන වැඩි නම් අපි ඒකට කියනවා අධිකර පරිණාමකයක් කියලා. ඒ කියන්නේ මෙහෙට පුංචි විභවාන්තරයක් දුන්නොත් එළියට ගන්න පුළුවන් තමයි අධිකර පරිණාමකයක්. එතකොට මේකට පුංචි විභවාන්තරයක් දුන්නොත් එළියට විශාල විභවාන්තරයක් ගන්න පුළුවන් ප්‍රතිදානයේ විදිහට. ඒ වගේම අනිත් පරිණාමක වර්ගය තමයි අවකර පරිණාමක. ඒකෙදි ප්‍රාථමික දංගරයට විශාල වෝල්ටීයතාවයක් ලබා දීලා ද්විතීයික දංගරයෙන් අපි කුඩා වෝල්ටීයතාවයක් එළියට ලබා ගන්නවා. ඒතර අපි අපේ යෙදුම් සඳහා බහුලවම භාවිතා කරන්නේ අවකර පරිණාමක. ඒකට හේතුව අපිට ලැබෙන ගෘහස්ත විදුලිය වෝල්ට් 230ක් අපිට අවශ්‍ය වෙන ඊට වඩා කුඩා වෝල්ටීයතාවයක්. එහෙනම් අපි භාවිතා කරනවා අවකර පරිණාමක. එතකොට පරිණාමක ආකාර දෙකක් අපි මේ වෙනකොට කතා කරා. දැන් මතක් කරගන්න. පළවෙනි එක අවකර පරිණාමක. එතකොට අවකර පරිණාමක දකින්නට ලැබෙන උපාංග ටිකක් තියෙනවා පුතේ. මෙතන උදාහරණ දෙකක් දක්වලා තියෙනවා. වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් තුල අවකර පරිණාමක දකින්නට පුළුවන්. ඒ වගේම අපේ ෆෝන් charge කරන්න තියෙන charger වල එහෙම නැත්නම් අපි කියනවා power pack කියලා. අනේ power pack වල අවකර පරිණාමක දකින්නට පුළුවන්. ඒ වගේම අධිකර පරිණාමක අපිට දකින්න පුළුවන් කැතෝඩ කිරණ භාවිතා වන උපකරණ තුල. ඒ කියන්නේ රූපවාහිනී වගේ උපකරණ වල අධිකර පරිණාමක නැත්නම් වෝල්ටීයතාව වැඩි කරන ආකාරයේ පරිණාමක දකින්නට ලැබෙනවා. එතකොට මේ තියෙන පුතේ අවකර සහ අධිකර පරිණාමක දෙක පරිපත සංකේත දෙක බලන්න. ප්‍රාථමික දංගරයේ පැත්තේ පොටවල් ගණන වැඩි, ද්විතීයික දංගරයේ පැත්තේ පොටවල් ගණන අඩුයි නම් අපි කියනවා ඒකට අවකර පරිණාමකයක් කියලා. ඒකෙම අනිත් පැත්ත ප්‍රාථමික දංගරයේ පැත්තේ පොටවල් අඩුයි, ද්විතීයික දංගරයේ පැත්තේ පොටවල් වැඩි නම් අපි කියනවා ඒකට අධිකර පරිණාමකයක් කියලා. මෙන්න මේ ආකාරයට පරිණාමක වර්ග දෙකක් අපිට හමු වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු පරිණාමකයක්
නිවැරදිව ගෘහ විදුලියට සම්බන්ධ කරලා ඒකෙන් ලබා දෙන විභවාන්තරය කොහොමද අපි මැනගන්නේ කියලා. හොඳයි පුතේ මේ තියෙන්නේ පරිණාමකයක්. ඒ වගේම මේ තියෙන්නේ අපේ ගෘහ විද්‍යුත් සැපයුම. එතකොට මේ ගෘහ විද්‍යුත් සැපයුමට මේ පරිණාමකය සම්බන්ධ කරලා මල්ටිමීටරය ආධාරයෙන් අපිට ලැබෙන විභවාන්තරය මයින් කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. අපි සිද්ධාන්ත කොටසේදී කතා කරා පරිණාමකයක අග්‍ර දෙකක් සහිත පැත්තක් තියෙනවා. එතකොට අපි මේ පැත්තට කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාව ලබා දෙන පැත්ත කියලා. එතකොට මේ පැත්ත අග්‍ර දෙකක් තියෙන මේ පැත්ත තමයි අපි අපේ ගෘහ විද්‍යුත් පරිපථයත් එක්ක සම්බන්ධ කරන්නේ. ඒ වගේම පරිණාමකයක තියෙනවා අග්‍ර තුනක් තියෙන පැත්තක්. එතකොට මෙන්න මේ අග්‍ර තුනක් තියෙන පැත්තේ මැද්ද අග්‍රය අපි කියවා වෝල්ට් බිඳුව කියලා අපි සලකනවා කියලා. ඒ වගේම දෙපැත්ත අග්‍රයෙන් අපිට මෙන්න මේ පරිණාමකයේ ගහලා තියෙන ආකාරය අනුව විභවාන්තරය එළියට ගන්න පුළුවන් කියලා අපි කතා කරා. එතකොට මේකත් මැද බෙදුම් පරිණාමකයක්. මේක ගහලා තියෙන්නේ 6.6 වෝල්ට් පරිණාමකයක් කියලා. ඒ කියන්නේ මැද්දේ තියෙන මෙන්න මේ කළු පැත්තේ අග්‍රයට සාපේක්ෂව දෙපැත්තේ අග්‍ර දෙක වෝල්ට් 6 බැගින් අපිට ලබා දෙනවා. ඒ කියන්නේ අපිට ටෝටලි මේකේ මෙන්න මේ දෙපැත්තේ වයර් දෙකට සම්බන්ධ කරොත් ප්‍රතිදානීය විදිහට වෝල්ට් 12ක් ගන්න පුළුවන්. මැද වයරයත් එක්ක දෙපැත්තේ ඕනෑම වයරයක් සම්බන්ධ කරොත් ප්‍රතිදානීය විදිහට අපිට වෝල්ට් 12ක් වෝල්ට් 6ක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේක ගෘහ විද්‍යුත් පරිපථයට සම්බන්ධ කරලා මේකෙන් ලබා දෙන වෝල්ටීයතාව මනින ආකාරය බලමු. මම මුලින්ම අපේ මල්ටිමීටරය ප්‍රත්‍යාවර්ත ධාරාවක් ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් මනින්න පුළුවන් පරාසයට මෙන්න මේ විදිහට කරකව ගන්නවා. එතකොට අපේ මල්ටිමීටරයෙන් අපිට එළියට ලබා දෙන විභවාන්තරය වෝල්ට් 6ක් හෝ උපරිම වෝල්ට් 12ක්. ඒ හින්දා මන්න මේ මල්ටිමීටරයේ වෝල්ට් 20ක් මනින්න පුළුවන් පරාසයට අපේ රොටරි ස්විච් එක කරකව ගත්තා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ රතු පැහැති වයරය පරිණාමකයේ නිල් පැහැති වයරයකට මේ විදිහට සම්බන්ධ කරනවා. ඊළඟට කළු පැහැති නැත්නම් පොදු අග්‍රය පරිණාමකයේ මෙන්න මේ කළු පැහැති වයරයට සම්බන්ධ කරනවා. ඊළඟට අපි බලමු අපේ පරිණාමකය අපේ ගෘහ විද්‍යුත් සැපයුමත් එක්ක සම්බන්ධ කරලා මේ වෙලාවේ අපිට දෙන විභවාන්තර පාඨාංකය කීයද කියලා. ඔය කටියට පැහැදිලිව පේනවා ඉතින් මේ වෙලාවේ අපිට මෙන්න මේ මැද තියෙන කළු වයරයයි මේ කෙළවරේ තියෙන නිල් වයරයත් එක්ක අතර විභවාන්තරය 5.33 වෝල්ට් කියලා අපිට පෙන්නනවා. අපි ඒත් එක්කම බලමු මැද වයරය සහ අනිත් පැත්තේ තියෙන නිල් පාටි වයරයත් එක්ක අතර තියෙන විභවාන්තරය කීයද කියලා. ඒකත් 5.32 කියලා පෙන්නනවා. ඔව් ඒ කියන්නේ මේ පරිණාමකයේ 6.6 කියලා ගහලා තිබ්බට අපිට එළියට ගන්න පුළුවන් වෙන්නේ 5.33 වෝල්ට් වගේ විභවාන්තරයක්. ඒකට හේතුව තමයි නිෂ්පාදනය කරද්දී සිදුවන විවිධ වෙනස්කම් නිසා හරියටම ඔය කියන අගයන් ලබා ගන්න නොහැකි වෙන්න පුළුවන්. හරි ඊළඟ වැදගත් කාරණය තමයි අපි මැද තියෙන කළු වයර් එක අමතක කරලා දෙපැත්තේ තියෙන නිල් පැහැති වයර් දෙකට සම්බන්ධ කරොත් ඒ කියන්නේ මැද බෙදුම් පරිණාමකයේ දෙපැත්තේ අග්‍ර දෙකට සම්බන්ධ කරොත් අපිට එළියට ගන්න පුළුවන් 6යි ඔව් සිද්ධාන්තික වශයෙන් වෝල්ට් 12ක් ගන්න පුළුවන්. ඒ වුණාට අපිට තිබි 5.33. ඒ කියන්නේ ඒකේ දෙගුණේ 10.72 වෝල්ටීයතාවයක් ප්‍රතිදාන වෝල්ටීයතාව විදිහට ලබා ගන්න අපිට අන්න ඒ විදිහට පරිණාමකයේ සම්බන්ධ කරොත් පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයට තමයි අපි පරිණාමකයකින් බාහිරට ලබා දෙන විභවාන්තරය මැනගන්නේ. හොඳයි පුතේ දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කොහොමද වෝල්ට් 230ක ගෘහ විද්‍යුත් පරිපථයෙන් අපිට අවශ්‍ය විභවාන්තරය ලබා ගන්න කියලා. ඔව් අපි ඒ සඳහා භාවිතා කරන අවකර පරිණාමකයක්. එතකොට මේ අවකාරක පරිණාමකයක් භාවිතා කරලා වෝල්ට් 230ක විභවාන්තරයක් වෝල්ට් 10ක 12ක විභවාන්තරයකට පරිවර්තනය කරගන්න හැටි තමයි අපි ඒ කරලා බැලුවේ. හොඳයි පුතේ. ඔන්න ඔය ක්‍රියාකාරකමත් එක්ක අපි අද දවසේ පාඩම අවසන් කරනවා. අපි ඉක්මනින්ම බලමු අපි අද දවසේ කතා කරපු මාතෘකා ටික මොනවද කියලා. අපි මුලින්ම පරීක්ෂා කිරීම සඳහා తాවකාලිකව පරිපථ ගොඩනගන්න බ්‍රෙඩ් බෝඩ් එහෙම නැත්නම් ව්‍යාපෘති පූර්ව භාවිතා කරනවා කියලා කතා කරා. ඒ වගේම පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවැරදිව නිර්මාණය කරගත්ත පරිපථ ස්ථාවරව සකස් කරගන්න අපි වේරෝ බෝඩ් භාවිතා කරනවා කියලා අපි කතා කරා.
ඒ වගේම බහුලවම භාවිතා වන විවිධ ජව සැපයුම් ආකාර අපි කතා කරා. ඒ අතරින් වැඩිම භාවිතා වන ජව සැපයුම් ආකාරය ගෘහ විද්‍යුත් පරිපථයෙන් අපිට ලැබෙන වෝල්ට් 230ක ප්‍රත්‍යවාත ධාරාව කියලත් අපි කතා කරා. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමරයක් එහෙම නැත්නම් පරිණාමකයක් භාවිතා කරලා ඔන්න ඔය අපිට ලැබෙන 230 වෝල්ට් ප්‍රත්‍යවර්ත ධාරාව අපිට අවශ්‍ය වෙනත් ප්‍රත්‍යවර්ත විභව ධාරාව බවට විභවාන්තරය බවට පරිවර්තනය කරගන්න පුළුවන් කියලා අපි කතා කරා. ඉතින් මෙන්න මේ කියන කරුණු ටිකත් එක්ක අද පාඩම අපි නවත්තනවා. ඊට කලින් මෙන්න මේ අභ්‍යාසය ලියාගන්න කියලා මම ඔයගොල්ලන් ඉල්ලනවා බලන්න. පහත දී ඇති එක් එක් උපාංගයේ සංකේත හා භාවිතයක් බැගින් ලියා දක්වන්න. එතකොට පරිණාමකයේ සංකේතය සහ භාවිතය දැන් අපි අද කතා කරා. ඒ වගේම ඩයෝඩයක්, නිර්ද්‍රවීය දාරිත්‍රකයක්, ද්‍රවීය දාරිත්‍රකයක් කියන්නේ මොකක්ද කියලා චුට්ටක් හොයලා බලලා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න උත්සාහ දරලා ලබන සතියේ පාඩමත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒකට හේතුව තමයි ලබන සතියේ පාඩමෙන් එහෙම නැත්නම් පාඩමේ ඊළඟ කොටසෙන් අපි සම්බන්ධ වෙන්නේ අද කරපු පාඩමේ මේ ඉතිරි කොටසත් එක්ක. එහෙනම් අන්න ඒ ඉතිරි කොටසත් එක්ක සම්බන්ධ වෙද්දී මේ දැනුම ගොඩාක් දුරට අවශ්‍ය වෙයි කියලා මම හිතනවා. ඉතින් ලබන කොටසෙන් ඊළඟ කොටසෙන් ඊළඟ පාඩමෙන් අපි හම් වෙනකම් ඔයාලට ආයුබෝවන්.